ආදරණීය සහෝදරවරුනි සහෝදරියනි විශාල වර්ෂාවක් මැද්දේ මේ අවස්ථාවේ ධෛර්යවන්තව වීර්යවන්තව අප සමග රැඳී සිටීම පිළිබඳව පළමු කොටම සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. අද අප හමුවේ අභියෝග ගණනාවකට මුහුණ දී යුතු කාල පරිච්ඡේදයක් නිර්මාණය වී තිබෙනවා. ලෝකේ පුරාවටම සිදු වූ මහා වෙනස්කම් වල මිනිස් සංහතිය අත්පත් කර ගන්නා ලද ජයග්‍රහණවල ලෝකය අත්පත් කර ගන්නා ලද මහා පිමිතුල සෑම තැනකම සැඟවී තිබෙන්නේ නව තාරුණ්‍ය. අපි විශ්වාස කරනවා ලංකාවේ දේශපාලනය, ලංකාවේ ගමන් මඟ, අපේ මව්බිමේ අනාගතය, අපේ දරුවන්ගේ අනාගතය තිරසාර ලෙස නැවුම් මාවතකට යොමු කිරීම සඳහා ලංකාවේ තාරුණ්‍ය සූදානම් මන බව පණිවිඩය අද මෙතෙන්ට එක් රැස් වී සිටින ඔබ පෙන්눔 කරමින් සිටිනවා. ඒ අපට විශාල ධෛර්යයක්, ඒ අපට විශාල ආස්වාදයක්. එයයි අපි සියලු දෙනාම ජීවත් වෙන මේ මාතෘ භූමිය අපේ මුතුන් මිත්තන්ගේ ලේ කඳුළු වලින් පෝෂණය ලබා තිබෙන මේ මාතෘ භූමිය අපේ මුතුන් මිත්තන්ගේ දි รา පත් වූ ශරීරයන්ගෙන් පෝෂණය ලබා තිබෙන මේ මාතෘ භූමිය ඉතාමත් විකෘතිකාමී අනාගතයක් පිළිබඳ දැක්මක් නැති මාතෘ භූමිය පිළිබඳව හෝ ජනතාව පිළිබඳ බැඳීමක් නැති පරපුටු කණ්ඩායමක් විසින් කෙලසමින් තිබෙනවා. අප කිසිවෙකුටත් යුක්ති සහගත අයිතියක් නැහැ මේ මාතෘ භූමිය අපේ ජනතාව මේ තරම් පීඩාවකට සහ විනාශයකට ගෙන යමින් තිබෙන තත්ත්වය හමුවේ නියඬ අප සියලු දෙනා අද පෙරට විත් තිබෙන්නේ සහතික වශයෙන් මේ මාතෘ භූමියත් අපේ රටේ ජනතාවටත් අපේ රටේ අනාගතයටත් ස්ථිරසාර නැවුම් මාවතක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වන අදිටන සහ ධෛර්යය පෙරගැතිව කියලා මා විශ්වාස කරනවා. අපි මේ වෙනස් කරන්න ඕන. මා විශ්වාස කරනවා අද මා දැක්කා ඔබට ඉදිරිපත් කළ ලද ප්‍රශ්නාවලිය තුල ප්‍රශ්න ගණනාවක් ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. ඒ ප්‍රශ්න අතර ප්‍රධාන වශයෙන් ගත්තොත් මා බලන්නම් පළමු කොටම ඉදිරියටම ඇවිල්ලා තියෙන ප්‍රශ්නය අනාගතයේ සුවර්ණ. රටට අනාගතයක් නැතුව ඔබේ අනාගතය සුවර් වෙන්නේ කොහොමද? පාලකයන්ට අනාගතය පිළිබඳ දැක්මක් නැතුව තාරුණ්‍ය අනාගතය සුවර් වෙන්නේ කොහොමද? විනාශකාරීත්වයේ දිශාවට ඇදගෙන යන රාජ්‍යයක විනාශකාරීත්වයේ ඔටුනු පලන් කණ්ඩායම් බලය හොබවන රාජ්‍යයකට ඔබට අනාගතය පිළිබඳ විශ්වාසයක් ගොඩ නැගින්නේ කොහොමද? ඒ නිසා හරි සරලයි. ඔව් අනාගතයේ සුවර්ණයි. හැබැයි මේ පාලකයන් යටතේ අපිට අනාගතය පිළිබඳ විශාල විශ්වාසයක් තිබෙනවා. සහතික වශයෙන් මේ වෙනස් කිරීම සඳහා වූ අදිටන සහ ධෛර්යය අප සතුව තිබෙන බැවින් විශාල විශ්වාසයක් තිබෙන අනාගතය පිළිබඳ. අපි මේ රටේ ජීවත් වෙන සෑම තරුණියකකින්ම අපි ඉල්ලා හිටින්නේ ඔබගේ අනාගතය පිළිබඳ ගොඩනැගී තිබෙන විශ්වාසය, ඔබගේ අනාගතය පිළිබඳ ගොඩනැගී තිබෙන අනාරක්ෂිත ස්වභාවය, ඔබගේ අනාගතය පිළිබඳ ගොඩනැගී තිබෙන පියසුළු ස්වභාවය වෙනස් කරමින් ඉතාමත් පැහැදිලි සහ ස්ථාවර අනාගතයක් නිර්මාණය කරන්න අප සූදානම්. සහතිකයි. ඒ කල හැක්කේ කෙසේද? එකල හැක්කේ කෙසේද? යන් කවරක්වත් නොවේ. පළමු කොටම
අපේ මාතෘ භූමියටත් අපේ ජනතාවටත් විශ්වාසවන්ත අනාගතයක් අපි නිර්මාණය කරන්න ඕන. අද අපේ රටේ මාතෘ භූමිය කොතනද තිබෙන්නේ? මා දන්නා බොහෝ අය ඉතාමත් භක්තිවන්තව දේශප්‍රේමීත්වය පිළිබඳව නන් දොඩවන වෙලාවක්. එය කෛරාටික භක්තිවන්තය. මාතෘ භූමිය අත්තර මාතෘ භූමිය පිළිබඳ කිසිදු හැඟීමක් නැතුව පලා ගියපු මිනිසුන් යලි මාතෘ භූමිය පිළිබඳව ජනතාව පිළිබඳව කෛරාටික දයාන්විත ස්වභාවයකින් කතා කරන්න පටන් අරන් තිබෙනවා. දේශප්‍රේමීත්වය පිළිබඳව මාතෘ භූමියට තියෙන ආදරය පිළිබඳව කෛරාටික වදන් අපේ කන් පුරවන තරමට දිනපතා හඬ නගමින් තිබෙනවා. අපි ඔබට එකක් කියනවා. අපි අවංකව, අපි භක්තිවන්තව, අපි ලෙන්ගතුව මේ මාතෘ භූමියටත් මේ රටේ ජනතාවටත් ආදරේ. ඒ කිසිදු අභියෝගයක් හමුයි, වරප්‍රසාදයක් හමුයි, වරදානයක් හමුයි, බියවීමක් හමුයි, නේද? බිය ගැන්වීමට දරන උත්සාහයක් හමුයි පලා යන අත්තරින ආදරයක් නෙවෙයි. ඒ අපි ඕනෑම වෙලාවක අපේ ජීවිතයේ ඉදිරියට තබමින් ආරක්ෂා කරන ආදරයක්, ලෙන්ගතුකම, භක්තිවන්ත භාවයක් මේ මාතෘ භූමිය සහ මේ ජනතාව කෙරෙහි අපිට තිබෙනවා. එනිසා අපි හැම දෙනාගේම විශාල ව්‍යායාමයක් අපි නිර්මාණය කළ යුතුයි. ව්‍යායාමකින් අපි පෙරට ආ යුතුයි. යන් කවරක්වත් නෙවෙයි මේ රට මේ ගහල කණ්ඩායමේ මුදවා ගැනීමේ කාර්යයට අපි අතපෙවිය යුතුයි. අපි ඒ සඳහා සූදානම්. අපි ඔබට නිර්මාණය කරන්නේ සුරක්ෂිත අනාගතයක්. අපේ වැඩිහිටි පරම්පරාවට නිර්මාණය කරන්නේ සුරක්ෂිත ජීවිතයක්. අපේ බාල පරම්පරාවට උරුම කරන්නේ විශාල සීනයන්ගෙන් පිරුණු රාජ්‍යයක්. සපත කර හැකි, ගොඩනගාගත හැකි විශ්වාසවන්ත රාජ්‍යයක් අපි නිර්මාණය කරන්න ලෑස්ති. ඒ වෙනුවෙන් ඔබ හැමදෙනාම පෙරට ආ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. පළමු කොටම අපේ රටේ ආර්ථිකයේ විශාලතම පංගුවක්, විශාලතම ප්‍රමාණයක් අපේ තරුණ පරම්පරාව අතින් නිර්මාණය විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම මා දැක්කා තවත් ප්‍රශ්නයක් ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. හරියමන් ජොබ් එකක් නැහැ. ඔව් බහුතරයකට. පළමු කොටම අපි ඔබට සහතිකයක් දෙනවා. සමාජයක් පවතින්නේ කෙසේද? සමාජයක් පවතින්නේ විවිධ වෘත්තීන් වල සාමූහික ක්‍රියාකාරීත්වයෙන්. සමාජයක් පවතින්නේ නැහැ ඉංජිනේරුවන්ගෙන්. සමාජයක් පවතින්නේ නැහැ වෛද්‍යවරුන්ගෙන්. සමාජයක් පවතින්නේ කසල එකතු කරන්නාගේ සිට ඉහළයයි සම්මත වෘත්තීන් දක්වා සියලු දෙනාගේ සාමූහික ක්‍රියාකාරීත්වයෙන් විතරයි සමාජයක් පවතින්නේ. කසල එකතු කරන සහෝදරය අපිට අහිමි නම් ගඳ ගහන නගරයක් අපිට ඉතුරු වෙවි. බිල්ඩින් එකකට අත්වැඩ දෙන සහෝදරයෙක් නැත්නම් ඉදිකිරීම එක තැනක නතර වේවි. බස් එකක් ලොරියක් පදවන රියදුරෙක් නැත්නම් අපි හැමදෙනාම එක තැනක ගල් වෙලා බලාගෙන ඉදීවි. මේ සමාජ ගොඩනැගී තිබෙන්නේ කෙසේද? සමාජයක පැවැත්ම, සමාජයක ප්‍රගමනය රඳා පවතින්නේ සෑම වෘත්තියකම ඒකාබද්ධතාවයෙන්. එනිසා අපට පළමු කොට සහතිකයක් දෙනවා. මේ සෑම වෘත්තියකටම නිසි ගරුත්වයක් සහ නිසි වෘත්තීමේ වටිනාකමක් දෙන සහ පිළිගනු ලබන සමාජයක් අපි නිර්මාණය කරනවා. සෑම වෘත්තියකටම ඒ වෘත්තියේ තිබෙන ගරුත්වය, ඒ වෘත්තිය සඳහා තියෙන පිළිගැනීම, ඒ වෘත්තිය සඳහා තිබෙන වෘත්තීමේ භාවය අපි ගොඩනගන්න ලෑස්ති. ඒ නිසා හරියමන් ජොබ් එකක් නෙවෙයි, අපි හැම දිනාටම සමාජය වෙනුවෙන් කරන්න පුළුවන් කාර්යයක් අප විසින් නිර්මාණය කරනවා. සමාජය වෙනුවෙන් හැම දිනාටම ඉටු කළ යුතු කාර්යභාරයක් තිබෙනවා. ඒ වගේම අපි විශ්වාස කරන අපේ රටේ ආර්ථිකය කොතනින්ද ප්‍රසාරණය කර හැකි වන්නේ? කොතනින්ද ජයග්‍රහණය කළ හැකි වන්නේ? අදත් අපේ රටේ ආර්ථිකයෙන් 52% ආසන්න ප්‍රමාණයක් අපේ රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් වාර්ෂික නිෂ්පාදනය වන මුළු ධනයෙන් විශාල පංගුවක් අදත් නියෝජනය කරන්නේ
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශාස්ත්‍රය. අපි අපේ රටේ නැවුම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශාස්ත්‍රයක් නිර්මාණය කරනවා. ඒ කුමක් වෙනුවෙන්ද? රටේ ජාතික ධනය වර්ධනය කිරීම සඳහා පමණක් නොවේ. ලෝක වෙළඳපොළෙන් ඉතාමත් වැදගත් පංගුවක් අත්පත් කර ගැනීම සඳහා. අපි දන්නවා අපේ රටේ විශාල තරුණ පරම්පරාවක්, විශාල තරුණ ප්‍රමාණය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ව්‍යවසායකත්වයක් කෙරෙහි අවධානය යොමු කරනවා. මැදිහත් වීමක් සිදු වෙනවා. හැබැයි අවුරුද්දක් දෙකක් යනකොට ණයකාරයෙක් වෙලා කෙලවර වෙනවා. විදේශගත වෙන තරුණයෙක් ඔබ අපේක්ෂා කරනවා අවුරුදු 5ක් 6ක් විදේශගත වී ජීවත් වී යම් මුදලක් උපයාගෙන ලංකාවට ඇවිත් යම් ව්‍යවසායකයෙක් බවට පත් වෙන්න. අපිට ඕන තරම් පිරිස් මුණ ගැසී තිබෙනවා. මා ඉතාලියට යනකොට, ප්‍රංශයට යනකොට, කොරියාවට යනකොට, ජපානයට යනකොට ඒ විශාල තරුණ පරම්පරාවගේ අපේක්ෂාව තමයි යම් මූලික ධනයක් උපයාගෙන ඇවිල්ලා ලංකාවේ ව්‍යවසායකයෙක් බවට පත් වෙන්න. ඒ සඳහා විශාල ප්‍රයත්නයක් දරලා තිබෙනවා ඒ තරුණ පරම්පරාව. හැබැයි සිදු වී තිබෙන්නේ කුමක්ද? අවුරුද්දක් දෙකක් යනකොට අවුරුදු 7-8ක් උපයාගත් සියලු ධනය විනාශ වී ණයකාරයෙක් බවට පත් වී යලි රට හැර යන තත්ත්වයක නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා අපි සියලු දෙනාට ඊටම දත්ත තොරතුරු පුරෝකථනය ලෝක වෙළඳපොලේ හැසිරීම මේ සියල්ල පිළිබඳව ඊටමත් හොඳ මාර්ගෝපදේශන සහිත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක උම්මාදයක් ලංකාවේ නිර්මාණය කරන්න අපි සූදානම්. මේ රටේ හැම තරුණ පරම්පරාවෙම හැම තරුණියන්ගෙම විශාල පංගුවක් රටේ ජාතික ධනය නිෂ්පාදනය කරන්න, ජාතික ධනයට දායකත්වය සපයන, ජාතික ධනය නිෂ්පාදනය කිරීම කෙරෙහි තමගේ දැනුම, තමගේ ශ්‍රමය, තමගේ කාලය වැය කරන විශාල තරුණ පරම්පරාවක් අපි මේ රටේ නිර්මාණය කරනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය අපේ රටේ උම්මාදයක් බවට පරිවර්තනය කරන්න අපි ලෑස්ති. එතෙන්ට යන්න ඕන. ඒ විතරක් නෙවෙයි මම ඔබට සහතිකයක් දෙනවා. ගොඩනැගී තිබෙන රාජ්‍ය ඇතුළේ විශාල පුරප්පාඩු නිර්මාණය වෙනවා. ඒ පුරප්පාඩු අද පිරවෙන්නේ කොහොමද? කොහොමද පිරවෙන්නේ? ඔබ බැලුවොත් තෙල් සංස්ථාව පැරණිම සේවකයන් පිරුණේ මහනුවරින්. ඇයි? ඇමති මහනුවර. ඊළඟ තෙල් සංස්ථාව පිරුණේ ගිරිඋල්ලෙන්. ඇයි? ඇමති ගිරිඋල්ලේ. ඊළඟ තෙල් සංස්ථාව පිරුණේ ගාල්ලෙන්. ඇයි? ඇමති ගාල්ලේ. ඊළඟ තෙල් සංස්ථාව පිරුණේ අම්පාරෙන්. ඇයි? නියෝජ්‍ය ඇමති අම්පාරෙන්. ඒකට මොකද්ද වී තිබෙන්නේ? තමන්ගේ දේශපාලනයේ අතකොළු බවට මේ රාජ්‍ය ආයතන පත් කරගෙන තිබෙනවා. ඒ නිසා තමයි සමහර අය කියන්නේ ඔයාට උසනම් සිකියුරිටි මිටිනම් කම්කරු. ප්‍රසිද්ධිය කියන්නේ මොකද්ද? එයා යාගේ ආයතන පුරවනවා, මම මගේ ආයතන පුරවනවා. මේවා Tamanට පාරම්පරිකව දෙමව්පියන්ගෙන් ආව දීපලද? ලුණු සංස්ථාව. එයාගේ ඒවා පුරවනවා, මම මගේ ඒවා පුරවනවා. අපි එක සහතිකයක් දෙනවා. සෑම රාජ්‍ය ආයතනයකම අර්ධ රාජ්‍ය ආයතනකම පුරප්පාඩුව පිරවෙන්නේ ඊට අවශ්‍ය වෙන සුදුසුකම, දක්ෂතාවය, හැකියාව තියෙන අයගෙන් ඇරුණකොට දේශපාලනයේ පත්වීමක් ලෙස නොවන බවට අපි ඔබට සහතිකයක් දෙනවා. එම මේ රට ගොඩනැගී යුතුවන්නේ. ඒ වගේම මට මතකයි පසුගිය ආණ්ඩුවේදී කිව්වා රැකියා දසලක්ෂයක් නිර්මාණය කරන බව. මා එක වෙලාවකදී ආණ්ඩුවේ බලවතාගෙන් ඇහුවා ඔබ රැකියා දසලක්ෂයක් නිර්මාණය කරන බව පවසනවා. හැබැයි මොන රැකියාද? මොන රැකියාද? ඒකයි වැදගත්කම තිබෙන්නේ. අපි දන්නවා 80 අගභාගයේදී අපේ ගමක හිට තරුණියට තිබුණ ඉතාමත් සීමා සහිත වමනාවක්. ඇයට තිබුණේ චේන් එකක් ගැනීම වමනාව. තරාඹු දෙකක් ගැනීම වමනාව. ඉතාමත් සරල වමනාවට ගමේ ගාමන් ෆැක්ටරිය හරි ගියා. හැබැයි ඇයගේ අධ්‍යාපන මට්ටම විශාල වෙස් තිබුණේ නේ. සමහර විට සාමාන්‍ය පෙළ යාන්තම් පාස්,
උසස් පෙළ යාන්තම් කරගෙන තිබෙනවා. අධ්‍යාපනයෙන් දැනුමින් ඉහළනේ අවශ්‍යතා ඉතා සීමා සහිත වෙලා තිබුණා. ඒ නිසා එම තාරුණ්‍යයට ගාමන් ෆැක්ටරි එදා හරියන්න පුළුවන්. හැබැයි අද මොකද වී තිබෙන්නේ? සාමාන්‍ය ධාරාවේ අධ්‍යාපනය නෙවෙයි. ඒ සාමාන්‍ය පෙළ උසස් පෙළ පමණක් නොවේ. බාහිර අධ්‍යාපනය උන්කහගෙන තිබෙනවා. විශාල දැනුම් සම්භාරයක් තිබෙනවා. භාෂාවන් පිළිබඳ ප්‍රවීණතාවයක් තිබෙනවා. නව තාක්ෂණික මෙවලම් හැසිරීම පිළිබඳව නව තාක්ෂණික දැනුම පිළිබඳ අවබෝධයක් තිබෙනවා. ඒ වගේම ඇගේ ජීවිතයේ බලාපොරොත්තු සංකීර්ණ වී තිබෙනවා. ඇයට අඩුම තරමේ ස්කූටි බයිසිකලයක්, එහෙම නැත්නම් ඊට වඩා කුඩා වාහනයක්, නිවසක් ඉදි කර ගැනීම, ස්මාර්ට් ෆෝන් එකක් මිලදී ගැනීම, තමන්ගේ කාර්යයන් සඳහා ලැප්ටොප් එකක් මිලදී ගැනීම ආදී අවශ්‍යතාවයන් පුළුල් වී තිබෙනවා. ඒ පුළුල් වූ අවශ්‍යතාවයන්ට දැන් ගාමන් ෆැක්ටරි යල් පැනලා. ඒ නිසා තමයි දැන් සෑම ගාමන් ෆැක්ටරියක් ඉදිරිපිට තිබෙන්නේ ඇබෑර්තු ඇත. ඇබෑර්තු ඇත. එයි දියුණු ශ්‍රමිකයාට, අවශ්‍යතාවයන් සංකීර්ණ වූ ශ්‍රමිකයාට, දියුණු තරුණයාට, අවශ්‍යතාවයන් විශාල වූ තාරුණ්‍යයට ගැළපෙන රැකියාවක් නිර්මාණය කරගන්න මේ පාලකයන් අසමත් වී තිබෙනවා. එක තැනක ඇබෑර්තු ඇත කියනකොට තව තැනක රැකියා පොලිමේ ඉන්නවා. මොකද සිදු වී තිබෙන්නේ? තමන්ගේ දැනුම, තමන්ගේ හැකියාව, තමන්ගේ වුවමනාවන් සන්තෘප්තිමත් කිරීම සඳහා සමත් වෙන රැකියාවක් නිර්මාණය කරන්න මේ පාලකයන් අසමත් වී තිබෙනවා. අපි ඔබට නිර්මාණය කරන්නේ ඔබගේ දැනුම, ඔබගේ හැකියාව, ඔබගේ ශක්තිය ඉතා හොඳින් රට ගොඩනැගීම සඳහා උකහාගත හැකි, ඒ වගේම ඔබගේ දැනුමට, ඔබගේ ශක්තියට, ඔබගේ උවමනාවන්ට සාධාරණ වේතනයක් සහ පහසුකම් ලැබෙන නව රැකියා වෙළඳපොළක් ලංකාවේ නිර්මාණය කරන බවට අපි ඔබට සහතිකයක් දෙනවා. එම රැකියාව. එම නැත්නම් පැරණි යල්පන ගියු හේ රැකියාව වලින් අපේ තාරුණ්‍ය අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්න බෑ. ඒ පිළිබඳ අපි වග කියනවා. ඒ නිසා ඔබට අනාගතය පිළිබඳ විශ්වාසයක් වගේම ඔබට රැකියාවන් පිළිබඳවත් නව බලාපොරොත්තුවක්. රැකියාව කියන්නේ හුදු උදේ 8ට ගිහිල්ලා 4ට ගෙදරට එන නේද? පාන්දර 5ට නැගිටලා නේද? 7ට බස් එකට නැගලා 8ට කාර්යාලයට ගිහිල්ලා 4:00ට වැඩ ඇරිලා 5ට බස් එකට නැගලා 7ට ගෙදර ඇවිල්ලා පැය දෙකක් ටීවී එක බලලා ආයේ නිදාගෙන පහුවදා යන මේ විසම චක්‍රේ, මේ අතිශය නීරස, අතිශය රළු මේ චක්‍රේ මේ රටේ තරුණ පරම්පරාව අපි හිර කරන්නේ නැති බවත් මම ඔබට සහතිකයක් දෙනවා. ඔබට වැඩ කරන්න කාලයක්, ඔබට විවේකී වෙන්න කාලයක්, ඔබට විනෝදය ලබන්න කාලයක්, ඔබට නිදා ගන්න කාලයක් සහිත සුරක්ෂිත රැකියා වෙළඳපොළක් නිර්මාණය කිරීම වගකීම අපි බාර ගන්නවා. සහතික වශයෙන් ඒ අපිට නිර්මාණය කර හැකි කියන දැඩි විශ්වාසයක් මා සතු තිබෙනවා. ඊළඟ දේශපාලනේ තිත්ත වෙලා තියෙන්නේ. ඔව්. මේ පැරණි යල් පනින ලද මේ දේශපාලනේ තිත්ත වෙලා තිබෙනවා. ආකාර දෙකක තිත්ත වීමක් තියෙනවා. එකක් මේ දේශපාලනේ ඉදිරියට යාම සඳහා තාරුණ්‍යයට දොරටු විවෘත වෙලා තිබේද? දොරටු විවෘත වෙලා තිබේද? එහෙම දොරටුවක් විවෘත වෙලා නැහැ ඉදිරියට යන තාරුණ්‍යයට. 2010 හම්බන්තොටින් മന്ത്രിවරයෙක් එනවා. 2015 හම්බන්තොටින් മന്ത്രിවරයෙක් එනවා. දෙන්නගෙම එක්කෙනෙකුගේ තාත්තා ජනාධිපති, අනිත් එක්කෙනාගේ තාත්තා පළාත් සභාවේ ඇමති. මාතරින් 2015 අලුතෙන් മന്ത്രിවරු දෙන්නෙක් එනවා. එක්කෙනෙකුගේ තාත්තා ඇමති, අනිත් එක්කෙනා ජනමාධ්‍ය තරුවක්. 2010 දී ගාල්ලෙන් අලුත් മന്ത്രിවරයෙක් එනවා. ඔහු හිටපු ඇමතිගේ පුතෙක්. 2010 දී කුරුණෑගලෙන් එක മന്ത്രിවරයෙක් එනවා අලුතෙන්. ඔහු හිටපු නියෝජ්‍ය ඇමතිගේ පුතෙක්. 2010 දී 2015 දී කෑගල්ලෙන් අලුත් മന്ത്രിවරු දෙන්නෙක් එනවා පාර්ලිමේන්තුවට. දෙන්නම එක්කෙනෙක් මහ ඇමතිගේ පුතෙක්,
තුන් දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් මහමැතිගේ පුතෙක්, අනිත් එක්කෙනා නියෝජ්‍ය ඇමතිගේ පුතෙක්, අනිත් එක්කෙනා ආණ්ඩුකාරයෙක්ගේ පුතෙක්. මොකද වෙලා තිබෙන්නේ? එන්දා පාර්ලිමේන්තුව දේශපාලනයේ පරම්පරාවෙන් පරම්පරාවට යන වෘත්තියක් බවට පත් වී තිබෙනවා. අහම්බෙන් තමයි ගමෙන් එන තරුණයෙකුට මේ දේශපාලනයේ දුරට විවෘත වෙන්නේ. ඒ විවෘත කොට තිබෙන එකම දේශපාලන ව්‍යාපාරයත් අපි පමණක් බව ඔබ අපට සහතිකයක් දෙනවා. එනිසා අපි මේ රටේ දේශපාලන දොරටුව පරම්පරාවෙන් පරම්පරාවට එන විවෘත වීම අරුණකොට මේ රට පිළිබඳ හැඟීමක් තිබෙන, මහජන සේවාව කිරීම සඳහා උවමනාවක් තිබෙන, ජනතාව පිළිබඳ අකලන්ත භක්තිය සහ ආදරයක් තිබෙන නව තාරුණ්‍යයට දේශපාලනයේ ඉදිරියටම යාම සඳහා අවශ්‍ය වන දොරටුව විවෘත කරන්න අපි සූදානම්. අපේ පාර්ලිමේන්තුව මහලු මඩමක් වගේ. සමහර අය එන්නේ සේවකයන්ගේ කරේ එල්ලිලා අත්වාරු සහිතව. පව්. සමහරට 84යි. සමහරට 80යි. තව කෙනෙකුට 79යි. තව කෙනෙකුට 78යි. තව කෙනෙකුට 76යි. මොකද මේ රට වෙලා තිබෙන්නේ? ඔබගේ සීයා මතක් කරගන්න ගෙදර. ඔබගේ සීයාට ඔබගේ මානසිකත්වයේ, ඔබගේ සිතුම් පැතුම්, ඔබගේ අරමුණු තේරෙනවාද? ඔබගේ සීයාට අනුව ඔබ නේද අකීකරු දරුවෙක්. එහෙමනේ. ඔබගේ සීයාට අනුව ඔබ නාහෙට අහන්න නැති දරුවෙක්. ඔබගේ සීයාට අනුව ඔබ නාස්තිකාර දරුවෙක්. ඇයි? සීයාගේ මිනුම් දඩු ගොඩක් වෙනස්. ඒ අතීතයේ මිනුම් දඩු. පාලකයන්ගේ මිනුම් දඩු. වයසක අතීතයට අයිති මිනුම් දඩු. සමහර වෙලාවට මම පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අහපුවාම මම අහන ප්‍රශ්න නෙවෙයි, එයා උත්තරේ දෙන වෙන ප්‍රශ්නයකට. පව්. මම නැවත නැගිටලා අහනකොට කතානායක කරු ජයසූරිය මට අතෙන් සංඥාවක් දෙනවා. අනේ ඔන්න ඔහෙ කියලා වාඩි වෙන්න ඉඩ දෙන්න කියලා. මම අවංකව කියන්නේ. ඔබ විශ්වාස කරනවද? මා මේ වැඩිහිටි භාවයට අගෞරව කිරීමක් නෙවෙයි. අපි කවුරුත් වියපත් වෙනවා. අපි කවුරුත් වියපත් වුණාට අපිට වියපත් වීමට අදාළ වෙන පරිදි ජීවිතයක් තිබෙනවා. දරුවන්ගේ දරුවන් බලාගෙන, ඔවුන් සුරතල් කරමින්, ඔවුන්ට කතන්දර කියා දෙමින්, ඔවුන් පාසලට ගෙන යමින්, ඔවුන්ගේ දක්ෂතා අගයමින් ජීවිතයක් තිබෙනවා. මිනිස් ජීවිතය එහෙම තමයි සඳහා කාලයේදී ගෙවෙන්නේ. එහෙම නැත්නම් තමන් අදහන ආගමක් අනුව බණ භාවනා කරගෙන ජීවිතයක් තිබෙනවා. අපි හැම කෙනාටම තමන්ගේ අවධියට අනුරූපී වන ජීවිතයක් තිබෙනවා. හැබැයි ඒගොල්ලන්ගේ එකම ජීවිතය රට පාලනය කිරීම බවට පත් වී තිබෙනවා. අපි ඕගොල්ලන්ට අපේ මැතිවරණ ප්‍රකාශයෙන් දාලා තිබෙනවා. මේක තවත් අඩු කරන්න ඕන කියලා අපි කල්පනා කරනවා. නමුත් අපි දැනට දාලා තිබෙනවා. අවුරුදු 70 ඉක්ම කිසි කෙනෙකුට ලංකාවේ කිසිදු මැතිවරණයකට තරඟ කරන්න අවස්ථාවක් නොදෙන බවට අපි සාතික කරනවා. එයි ඔබගේ හැඟුම්, ඔබගේ ආකල්ප, ඔබගේ උවමනාවන් තේරුම් ගන්න පාලනයක් ඕන. අන්නේ පාලනයන් ගොඩනගා ගැනීමට අසමත් වීම දේශපාලනයේ තිත්ත වෙන්න එක හේතුවක් වී තිබෙනවා. දෙක, දේශපාලකයන් විසින් අත්පත් කොට තිබෙන විනාශය දේශපාලනයේ තිත්ත වෙන්න හේතුවක් වී තිබෙනවා. ඒ නිසා මේ ආකාර දෙකෙන්ම අද අපේ රටේ තාරුණ්‍යයට දේශපාලනයේ තිත්ත වී තිබෙන බව ඇත්ත. හැබැයි තිත්ත වී තිබෙන කවර දේශපාලනයද? තිත්ත වී තිබෙන වැරදි දේශපාලනය. තිත්ත වී තිබෙන අසාර්ථක දේශපාලනය. තිත්ත වී තිබෙන්නේ ඇත්තට ඒක දේශපාලනයක් නෙවෙයි. දේශපාලන මුවාවෙන් තිබෙන බිස්නස් එකක්. තිත්ත වී තිබෙන්නේ බිස්නස් එක. අපි ඔබට ආරාධනා කරනවා. තිත්ත වී තිබෙන්නේ පැරණි, යල්පිනු, අසාර්ථක, වැරදි දේශපාලනයේ තිත්ත වී තිබෙන බව සැබෑව. හැබැයි ඔබ නැවුම් ආස්වාදයකින්, නැවුම් මරමුණකින්, නැවුම් බලාපොරොත්තුවකින් ඔබට දේශපාලනයේ තෝරා ගැනීමේ මාවතක් තිබෙනවා. ඒ මාවත තමයි පැරණි දේශපාලනයට එරෙහිව ගෙන යන අරගලයේ දේශපාලනය. අන්න ඒ දේශපාලනය වෙනුවෙන් අපි ඔබට ආරාධනා කරනවා. ඒ ඔබට නැවුම් දේශපාලනයක්, ඒ ඔබට බලාපොරොත්තු හදන දේශපාලනයක්, ඒ රටන මාවත පෙන්වා දෙන දේශපාලනයක්
ඒ අපේ රටේ අනාගතය තීරණය කරන දේශපාලනය. ඒ දේශපාලනය මේ රටේ තරුණ පරම්පරාවට විවෘත වී තිබෙනවා. ඒ දේශපාලනයට අපි ඒ සෑම දිනකටම අපි ආරාධනා කරනවා. ඊළඟ තවත් ඔබ කියන ප්‍රශ්න ගොඩක්. අපි කාටවත් තේරෙන්නේ නැහැ කියලා තියෙන තේරෙන්නේ නැහැ තමයි 70 ඒක අලුත් දෙයක් නෙමෙයි නේද? ඊට පස්සේ තව ඉදිරිපත් කරනවා මොකද්ද? සීනියක් තියෙනවා. හැබැයි සීනි සපුර ගන්න පර්ස් එකක් නැහැ කියලා. නේද? ඇත්ත. අපි ඔක්කොටම සීනයක් තිබෙනවා. අපිට පෞද්ගලිකව එකිනෙකාට සීනයක් තිබෙනවා. ඒ වගේම අපිට රටක් හැටියට සීනයක් තිබෙනවා. මේ රට මීට වඩා හොඳ නිදහස් රාජ්‍යයක් බවට පත් කිරීමේ සීනය අපිට තිබෙනවා. ආර්ථික වශයෙන් ඉතාම සමෘද්ධිමත් රාජ්‍යයක් බවට පත් කිරීමේ සීනය අපිට තිබෙනවා. සිංහල දෙමළ මුස්ලිම් තරුණ තරුණියන් එකට පැවිලියෙන් එකේ ඉඳලා නේද? රට වෙනුවෙන් අප්පුඩි ගහන සීනයක් අපි දකින්න ආසාවෙන් ඉන්නවා. අපේ પરම්පරාව යුද්ධ කරගත්තා. අපේ પરම්පරාව එනකොටා ගත්තා. ඒ වෙනුවට අපේ අනාගත પરම්පරාව සිංහල දෙමළ මුස්ලිම් අපි කවුරුත් සහෝදරත්වයෙන් ජීවත් වෙන රටක් නිර්මාණය කිරීමේ සීනය අපිට තිබෙනවා. ලෝකෙ ඉස්සරහා කළු චිත්‍රයක් ගොඩනැගී තිබෙන රාජ්‍යය. ලෝකේ බොහෝ රාජ්‍යයන් ණය උගුලක හිර වූ රාජ්‍යයක් ලෙස ගන්නකොට උදාහරණයක් ලෙස ගන්න අපේ රාජ්‍යය ලෝකේ ප්‍රෞಢමත් රාජ්‍යයක් බවට පත් කිරීමේ සිහිනයක් අපිට තිබෙනවා. ඒ වගේම අපි හැම දිනාටම පෞද්ගලික සිහිනයක් තිබෙනවා. රටක් හැටියට අපිට සිහිනයක් තිබෙනවා. මා විශ්වාස කරනවා රටක් හැටියට අපි අත්පත් කරගන්නා සිහිනේ ජයග්‍රහණයන් තමයි පෙරලා පුද්ගලයෙක් හැටියට ඔබට එහි ප්‍රතිලාභ ගලාගෙන ඉන්නේ. එනිසා අපේ පෞද්ගලික සිහින, පෞද්ගලික වමනාවන්, පෞද්ගලික අරමුණු සම්පූර්ණ කරගත හැකි වන්නේ රටක් හැටියට අපි මොනතරම් ප්‍රමාණයකට රටේ සිහිනය අපි ඉටු කරන්න සමත්ද නැද්ද කියන සාධකයේ මත අපි සූදානම් මේ රටේ මේ නිර්මාණය වී තිබෙන ඉතාමත් බලාපොරොත්තු සහිත සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමේ ඇත්ත වමනාවක් අපි සතුව තිබෙනවා. ඒ වමනාව වෙනුවෙන් අපි වැඩ කරන්න ලෑස්ති. එනිසා මම ඔබට ආරාධනා කරන අන් කවරක්වත් නෙවෙයි. ඔබ දේශප්‍රේමී වෙන්න. හැබැයි ව්‍යාජ දේශප්‍රේමී නෙවෙයි. වැස්සට තෙමෙන ඇඟේ තවරා ගන්න ලද තීන්ත වගේ වැස්සට තෙමෙනකොට හේදෙන දේශප්‍රේමීත්වය නෙවෙයි. මේ මව්බිමට අකලංක ලෙස ආදරය කරන දේශප්‍රේමීත්වය. අපේ ජාතික සම්පත් බහුජාතික සමාගම් වලට පැවරීමට එරෙහිව අපේ හදපතුලෙන් නැගෙන ඇත්ත දේශප්‍රේමීත්වය. අපේ ආර්ථිකය සැලසුම් සකස් කරන බහුජාතික සමාගම් වල උවමනාව නෙවෙයි අපිට අපේ ස්වාධීන ආර්ථික ගමනක් නිර්මාණය කර ගැනීම සඳහා අවශ්‍ය වෙන දේශප්‍රේමීත්වය. අපේ නීති සම්පාදනය අපේ රාජ්‍යයක් ඇතුලේ නීති සම්පාදනය කර ගැනීම සඳහා අවශ්‍ය වෙන දේශප්‍රේමීත්වය. බාහිර රාජ්‍යයන් විසින් අපිට පටවන ලද නීති සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය නෙවෙයි. අපිට අපේම ස්වාධීන නීති පද්ධතිය සකස් කර ගැනීම සඳහා වූ දේශප්‍රේමීත්වය. අපේ මව්බිමේ ධනෙ ඉතා කුඩා කණ්ඩායමකට 14ක් වෙත සංකේන්ද්‍ර කරගන්න කපටි දේශප්‍රේමීත්වය වෙනුවට නිෂ්පාදනය වෙන ජාතික ධනය සාධාරණත්වයෙන් ගම් නියම් කරා බෙදා හරින දේශප්‍රේමීත්වය. දෙමළාට එරෙහිව සිංහලයාගේ ලේඛ කියවන දේශප්‍රේමීත්වය නෙවෙයි. මුස්ලිම් මිනිහාට එරෙහිව සිංහලයාගේ ලේඛ කියවන දේශප්‍රේමීත්වය නෙවෙයි. සිංහලයාට එරෙහිව මුස්ලිම් මිනිහාගේ ලේඛ කියවන දේශප්‍රේමීත්වය නෙවෙයි. සිංහල දෙමළ මුස්ලිම් අපි කවුරුත් සහෝදරත්වයෙන් ජීවත් විය යුතු රටක් ගැන උන්ගේ අනන්‍යතාවයන්, උන්ගේ සංස්කෘතීන්, උන්ගට ගරු කිරීම පිළිබඳව හද පැත්ලෙන් පැන නගින අවංකභාවයේ දේශප්‍රේමීත්වය. අන්නේ දේශප්‍රේමීත්වය අපිට යලි පනවමු. ඒ දේශප්‍රේමීත්වය කොඩි අපි අතට ගමු. ව්‍යාජ දේශප්‍රේමීත්වය, කෛරාටික දේශප්‍රේමීත්වය ඔබ හිතනවාද මහජනයාගේ දේපල කොල්ල කන කෙනෙකුට දේශප්‍රේමියෙක් විය හැකිද? මහජනයාගේ ධනෙ තමන්ගේ අතට සංකේන්ද්‍ර කරගන්න කෙනෙකුට දේශප්‍රේමීත්වය කිය හැකිද? ජාතික ධනෙ බහුජාතික සමාගම වලට පවරන කෙනෙකුට දේශප්‍රේමීත්වය කිය හැකිද? රටක් අභියෝගයට ලක් වෙනකොට රටෙන් පලා යන කෙනෙකුට දේශප්‍රේමීත්වය කිය හැකිද? දේශප්‍රේමියෙක් විය හැකිද? නෑ, ව්‍යාජ දේශප්‍රේමී.
අපි සහතික වශයෙන් මේ මව් බිමටත් මේ රටේ ජනතාවටත් අපේ රටේ ආර්ථික සමෘද්ධියට ආර්ථික ස්වාධීනභාවයටත් අපේ නීති සම්පාදනය කරගෙන අයිතියට ජාතික සමගියත් සහෝදරත්වයට වෙනුවෙන් පෙනී හිටින නව දේශ ප්‍රේමීත්වයේ නිර්ණායකයන් අපි නිර්මාණය කරමු. ඒ සඳහා අපි සූදානම්. ඒ නිසා අවසාන වශයෙන් කියන්නේ අවසාන වශයෙන් ඔබට කියන්නේ අපිට මේ රට බේරාගත හැකියි. අපේ ජනතාවට මේට වඩා හොඳ ජීවිතයක් අපිට එකතු කළ හැකියි. අපේ තරුණ පරම්පරාවට ඉතාමත් කාර්යක්ෂම තමන්ගේ දැනුම තමන්ගේ හැකියාව සතුටින් මේ රට ගොඩනැගීම සඳහා දායකත්ව විය හැකියි. සතුටින් මේ රට ගොඩනැගීම සඳහා ඔබගේ දැනුම ඔබගේ හැකියාව ඔබගේ කාලය උකහා ගන්න රාජ්‍යයක් අපි නිර්මාණය කරමු. සහතික වශයෙන් අපි ඒක කළ හැකියි. මෙතෙන්ට එක් රැස් වී සිටින ඔබ හැම දෙනාම ගම් නියංගම් පරා ගමන් කරමින් නගර කරා ගමන් කරමින් ඔබ ගැවසෙන නගරී ඔබ ගැවසෙන කාර්යාලය ඔබ ගැවසෙන ගමි ඔබ ගැවසෙන තරුණ පරම්පරාව ඇතුළේ නව චින්තනයක් නව ආලෝකයක් අපි නිර්මාණය කරමු. අන්නේ නව චින්තනය නව ආලෝකයක් බවට අපි පරිවර්තනය කරමු. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එක්ව හඬ නගමු. අපි හැමදෙනාම එක්ව ඉදිරියට එමු. අපි හැමදෙනාම එක්ව ධෛර්යවන්ත වෙමු. අපි හැමදෙනාම එක්ව අපේ රටට ඉතාමත් සෞභාග්‍යමත් අනාගතයක් අපි නිර්මාණය කරමු. ඒ වෙනුවෙන් සියලු දෙනා එකතු වෙන්න පෙරට එන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.